එතකොට මේ පාඩමම කරන්න ඉන්න ඔයා තේරුම් නැත්නම් අහන්න ඕනේ. හරිනේ? ඒක වැඩක් නැහැ. මම මේකත් මැකුවා. දැන් ඉතින් ඕගොල්ලෝ කියන්න ඕනේ මම අඳින්න. හරිනේ? ඕගොල්ලෝ කිව්වොත් මම අඳින්න. ඉන්න ළමයි අර මාට් සෙල් එක මේක උඩ අර තිබුණ ඇන්ටනා දෙක ඒ දෙකට ඇවිල්ලා ඇලර්ජන් කෙනෙක් සම්බන්ධ වුණා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ ළමයි? දැන් කියමු. හිස්ටමින් ස්‍රාවය වෙනවා සර්. හරි හිස්ටමින් ශ්‍රාවය වුණා. හරි. තව ફોස්ෆોලිපිඩ් මෙම්බ්‍රේන් එකෙන් ඇරකිඩොනික් ඇසිඩ්. අක්ටොනික් ඇසිඩ් ආවා. හරි. ඒකේ පාත්‍ය දෙකක් තිබුණා කොක්ස් ඇන්ඩ් ලොක්ස්. හරි. yes. කොක්ස් එකෙන් ප්‍රොස්ටග්ලැන්ඩින් ශ්‍රාවය වෙනවා. ලොක්ස් එකෙන් ලියුකොට්‍රයින්. හරි. ප්‍රොස්ටග්ලැන්ඩින් ඉන්ෆ්ලමේෂන් එකට ඇති කරනවා. ලියුකොට්‍රයින් බ්‍රොන්කෝ කන්ස්ට්‍රික්ෂන්. පස්සේ දැන් මට මම ඇඳා ස්මූත් මසල් සෙල් එක. හරි ළමයි. දැන් මට මේකේ තිබුණ රිසෙප්ටර්ස් ටික කියන්න. H1 receptor. H1 රිසෙප්ටර් එකක් තිබුණා. හරි. පොඩයි. හරි. මස්කාරනික් රිසෙප්ටර්. අමාස්කාරනික් රිසෙප්ටර්. හරි. cis-LT1 receptor. cis-LT1. හරි. adenosine receptor. adenosine receptor. ඈතින් අඳිනවා බීටා 2 රිසෙප්ටර් එකක් තිබුණානේ වැඩේට හවුල් නොවුණත් ඔව් සර්. ඉතින් අපිට අක්කල මම නම් කරගන්න මේක හිස්ටමින් නිසා මම H කියලා දානවා මේක ඔයගොල්ලෝ මොකක්ද කිව්වේ ළමයි cis-LT1. cis-LT1 cis කියලා දාමුකෝ ඒත් ඊළඟ එක මොකක්ද muscarinic. පේන්නේ මේක muscarinic හරි next adenosine. ඊට පස්සේ මේ මොකක්ද beta 2 receptor. cis-LT1 වලින් යමු cis-LT1 මොකද වෙන්නේ මේකෙ තියෙන ලියුකොට්‍රීන් ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ කාත් එක්කද cis-LT1 එක්ක cis-LT1 වලින් මොකද කරන්නේ intracellular calcium concentration එක වැඩි කරනවා. මම CA කියලා දැම්ම වැඩි කරා. හරි. ඒ නිසා ස්මූත් මසල් කන්ට්‍රැක්ෂන්. contraction මම ඉතින් ඔය මොකද ලියන්නේ නැහැ contraction කියලා ලියන්න. දැන් ඊළඟට muscarinic receptor මෙයාට සම්බන්ධ වෙන කවුද ඇවිල්ලා acetylcholine හරි මොකද කරන්නේ calcium concentration එක වැඩි කරනවා. කරලා smooth muscle contraction. muscle contraction. මේ මොකද මේ histamine. එයාට සම්බන්ධ වෙන්නේ histamine එයා මොකද කරන්නේ smooth muscle contraction. මේ කවුද මේ adenosine. එයාට සම්බන්ධ වෙන්නේ කවුද adenosine. adenosine
එයා මොකද කරන්නේ? cyclic AMP cyclic AMP අඩු කරන AMP මොකක් කරනවද? අඩු කරන අඩු කරනවා. එයා අඩු කරාම මොකද වෙන්නේ? Smooth muscle muscle contraction. contraction මේ කවුද? beta මේ 2 කවුද? receptors මෙයාට සම්බන්ධ වෙන්නේ කවුද? epinephrine norepinephrine epinephrine norepinephrine adrenaline noradrenaline මෙයාට catecholamines මෙයා සම්බන්ධ වුණා මොකද? cyclic AMP වැඩි වෙනවා වැඩි කරනවා AMP වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? smooth muscle relaxation Smooth muscle relaxation. ළමයි constriction contraction කරන්න හතරක් ඉන්නකොට රිලැක්ස් කරන්න එක්කෙනයි. හරිනේ? අපේ ජීවිතත් එහෙම තමයිනේ නේද? ස්ට්‍රෙස් කරන්න කට්ටිය ඉන්නවා රිලැක්ස් කරන්න කවුරුවත් නැහැ. ඒක මතක තියාගන්න. එතකොට හරි. හරි දැන් මේ සංකීර්ණ ක්‍රියාදාමයේ සරලව රූප සටහනකට ගත්තා. ඕගොල්ලන්ට දැන් අර අච්චරම ලොකුවට ඇඳපු ඊතලත් කොට කරලා රූපයකට ගත්තා. දැන් ඕගොල්ලන්ට මේක හොඳට තේරෙනවද? නෙක්ස්ට් ලෙවල් එකට යන්න හදන්නේ. හරි ටකස් කාලා මේක ඕගොල්ලෝ ඇඳගන්න. දැන් බලන්න නැතුව අඳින්න පුළුවන් නම් මරුවා. දැන් ඉතින් මේ මම මේ තිරේ මෙච්චර මේ ස්ක්‍රීන් එක මෙහෙම තියාගෙන මේක චූටියට පොඩ්ඩක් ඇඳලා මේක ලොකුවට ඇඳි මොකක් හරි හේතුවන්නේ. ඕගොල්ලෝ මේක තඩියට ඇඳලා මේක චූටියට අඳින්න එපා හොඳේ. ඊට පස්සේ අහන්න එපා අනිත් එක මේ මොකද්ද මේ ස්මූත් මසල් එක මේ විදිහට හරි කොටුද කියලා. එහෙමත් අහන්න. මාසල් එක රවුන්ද ස්මූත් මසල් එක කොටුද කියලා මම මේ ඔයගොල්ලන්ට තේරුම් ගන්න අන්දේ. ඇඳලා ඉවරලා ටක් ගාලා හරි කියන්න හොඳේ. විනාඩි 45යි තියෙන්නේ. කපෝ පාඩමට බැහැ ගන්න පුළුවන් නම් මෙහෙම ලිව්වම මතක හිටිනවා මොකද? මෙහෙම ෂෝට් ෆෝම් එකකින් කරනකොට මතක හිටිනවා ඕ නැත්තම් ඉතින් අරක ලියලා මේක ඇඩිනොසින් හැදෙනවා අරක හැදෙනවා. ඒකයි ඊට පස්සේ මම ටික හදන්න වෙයි නේද? නෑ ටියුට් එක හදන එක ලේසි ළමයි මේ ඇඳගෙන ඉන්නකොට ටියුට් එක නිකන් ඒක වැඩක් නෑ බෝරින්. එපා වෙනවා පාඩම් කරන්න කියන්නේ. මේකේ මේ අර ඉස්සෙල්ල රූප සටහනත් අයින් කරදා කියලා මම ඉස්සෙල්ල රූප සටහන ඇන්දෙව්වේ මම අර මේ මොකද්ද මේ COPD මේකේ අතර වෙනස තේරුම් ගන්න. ඇත්තටම මේක රූප සටහන ඇඳලා ගොඩ දාගත හැකියි. එතකොට මේ දැන් ඕගොල්ලෝ මේ රූප සටහන ඒකෝකලයකට අඳිනවා. ඇස්මා COPD ෆාමකොලොජි ටික ඉවරයි. ඕන කෙනෙක්ට පැහැදිලි කර දෙයි ඕන තැනකින්. සයික්ලික් AMP ඒවා මේවා කලින් ඉගෙන ගත්තේ නැත්නම් දැන් දන්නවා. ඇල්බියුටමෝල් ගිහිල්ලා වැඩ කරන්නේ කොතනද කියලා දැන් දන්නවා. දැන් කියත හැකි. ටක්ස් ටික විතරයි උදාහරණ දැන් ලියාගෙන යන්න තියෙන්නේ. ලෙකට නම් ටක් කරලා කියන්නේ. දැන් ඇස්මා කන්ඩිෂන් එක මෙහෙම ඇලර්ජික් එකක් ඇති වෙලා වෙන්නත් පුළුවන්. නැත්තම් වෙන යම් හේතුවක් නිසා බොන්කෝ කන්ස්ට්‍රක්ෂන් මේ බ්‍රොන්කියල් කන්ස්ට්‍රක්ෂන් වෙන්න පුළුවන්. කන්ස්ට්‍රික්ට් වෙන්න පුළුවන්. හරිද? හැම තිස්සෙම ඇඟ ඇතුළට ඇලර්ජන් එකක් ගිහිල්ලා බ්‍රොන්කෝ කන්ස්ට්‍රික්ට් වෙන්නේ නැහැ. වෙන යම් හේතු නිසා කන්ස්ට්‍රික්ට් වෙන්න පුළුවන්. කොට ඒ කන්ස්ට්‍රික්ට් වෙනකොට ඒ පාත්‍රය වහන්න තියෙන්නේ අපි. දැන් ලං එකේ ඇඩිනොසින් ප්‍රමාණය වැඩි වුණොත් එහෙම මේ අහේතුකව ඉබේම කන්ට්‍රැක්ට් වෙනවා. පැරාසිම්පැතික් සිස්ටම් එකෙන් ගිහිල්ලා මොකද වෙන්නේ? මේකේ මොකක් හරි ප්‍රශ්නයක් කියලා ඇසිටයිල් කොලින් වලින් සිග්නල් දෙන්න ගත්තොත් බ්‍රොන්කියල් එකට මේ කන්ට්‍රැක්ට් වෙනවා. පාට දදා අඳින්න එපා. ඒක වෙන දවසක් කරගන්න. මේක ඇඳලා
ඉමේජ් එකක් දාන්න ඕනේ group එකට. බලන්න කොහොමද ඔයගොල්ලෝ ඇඳගත්තේ කියලා. එතකොට තමයි මේක මයින්ඩ් මැප් එක විදිහට පාවිච්චි කරන්න ASMA සහ COPD වල. මේ රූපේ ඔයගොල්ලෝ ඊට පස්සේ හොඳට ලස්සනට පාට දානවා නම් පාට කරලා වෝටර් කලර්ස් දාලා ඕන දෙයක් කරගන්න. වෙලාවේ සඳහා වැඩිපුර ගත කරන්න එපා. ඒකේ ප්‍රශ්නයක් කරමු. නාලා හැබැයි ඒක මට ඇහැට පේන විදිහට ලස්සනට. හරිද ඉවරද? ඉවරලා රද්ද නොකර ඉන්න එපා. හරිද? හරි සර්. යන්න ඕනේ ටක් ගාලා. නැත්තම් මාවත් බලයි. හරි. කොහෙන්ද පටන් ගන්න ළමයි? කවුරු හරි කියන්න. මොන ප්‍රතිග්‍රහකයේද ඔයගොල්ලන්ට දැන් ඕනේ ටක් ගාලා කියන්න. මොන රිසෙප්ට් එකද ඕනේ? H1 එකකින් H1. හරි. මම H1 රිසෙප්ටර්. හරි. එතකොට හිස්ටමින් ගිහිල්ලා සම්බන්ධ වෙනවා මොකකටද? H1 receptor. H1 රිසෙප්ටර් එකත් එක්ක. එහෙනම් ළමයි H1 රිසෙප්ටර් එක બ્લોක් කරලා දැම්මොත් මරු. අපි ඒ වලට කියනවා ඇන්ටි හිස්ටමින් කියලා. තියාගන්න. ඒ පාඩම වෙන ඊළඟ දවසේ කරනවා. ඒ නිසා ඇන්ටි හිස්ටමින් ගැන උගන්වන්න ඕනේ නැහැ. ඊළඟ දවසේ කරනවා වෙනමම පාඩමක් විදිහට. ඒ නිසා දැන් දන්නවා හිස්ටමින් 1 රිසෙප්ටර් එක બ્લોක් කරාම ඇන්ටි හිස්ටමින් දෙන්නේ හිස්ටමින් රිසෙප්ටර් එක બ્લોක් කරන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? බ්‍රොන්කියල් කන්ට්‍රැක්ෂන් එක රිලැක්ස් වෙනවා. හරිනේ? ඊළඟ එක තෝරන්න. Muscarinic receptor. මස්කාරනික් රිසෙප්ටර්ස්. හරි. එතකොට මස්කාරනික් රිසෙප්ටර්ස් අපිට මස්කාරනික් රිසෙප්ටර්ස් બ્લોක් කරන්න පුළුවන්. අපි ඒකට කියනවා මස්කාරනික් ඇන්ටගොනිස්ට්. එහෙම නැත්නම් ඇන්ටි මස්කාරනික්. එහෙම නැත්නම් ඇන්ටි කොලිනෙස්ටරේස්. කොලින්ස් නෙමෙයි. ඇන්ටි කොලිනර්ජික්. ඔන්න ඔය නම් කියතයි. මස්කාරනික් එක ලියන්නේ නැහැ දැන්. මස්කාරනික් ආයෙ ලියන්නේ නැහැ. මස්කාරනික් ඇන්ටගොනිස්ට්. ඇන්ටගොනිස්ට් කියලා කියන්නේ બ્લોක් කරනවා. හොඳේ ඇගොනිස්ට් කියන්නේ උත්තේජනය කරනවා. මස්කාරිනික් ඇන්ටගොනිස්ට්. ඇන්ටගොනිස්ට් બ્લોක් කරනවා, ස්ටොප් කරනවා, නවත්තනවා, ඉන්හිබිට් කරනවා. ඔය ඔක්කොම තේරුම් ඉන්නේ ඒක. එහෙම නැත්නම් ඇන්ටි මස්කාරිනික්. Anticholinergic කියන්නත් පුළුවන් නේ. පුළුවන්. ඒක තමයි මේ ඔක්කොම ලියෝන. නැත්නම් වෙන නමකින් ඇහුවොත් ඒක දන්නේ නැහැ කියනවා. ඇන්ටිකොලින්. ඔය ඔක්කොගෙම කියන්නේ ඕක. CHO sir. හරි. සෝරි ආ. මේ දෙපාඩුවක් තුත් තමන් තනියම හදා ගන්න එපා. පොඩ්ඩක් මතක් කරන්න නැත්නම් අර දන්නේ නැතුව ලියා ගන්න කෙනා ලියා ගන්න. මේක ළමයි ඔයගොල්ලෝ මෙතෙන්ට ලියා ගන්න ඕනේ. හොඳේ. මෙතෙන්ට ලියා ගන්න ඕනේ.
මම මේ දැන් මෙතනින් ලියන ටික මෙතනට ලියා ගන්න ඕනේ. වරද්දන්න එපා මෙතනට. මේකේ ළමයි කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ෂෝට් ඇක්ටින්. අපි ඒගොල්ලන්ට කියනවා සාමා කියලා. ඊගායට අපි කියනවා ලාමා කියලා. ඉන්ෆෙකට් මෙඩිකල් ඇඩ්වයිස් නෙවෙයි ලාමා. ෂෝට් සාමා සහ ලාමා. සාමා කියලා කියන්නේ ෂෝට් ඇක්ටින් මස්කාරිනික් ඇන්ටගොනිස්ට්. long acting muscarinic antagonist. ඉක්මනට ක්‍රියාත්මක වෙලා ඉක්මනට වැඩේ අවසන් කරන අය short acting ලෙසත් පසුව ක්‍රියාත්මක වෙලා දීර්ඝ කාලයක් පුරා ඇඟ ඇතුලේ වැඩේ දෙන කෙනාට long acting ලෙසත් අපි කියනවා. හරිනේ? සාමා සහ ලාමා. සාමලා කවුද ලාමලා කවුද කියලා ලියන්න. සාමා. ඉප්‍රාට්‍රෝපියම්. ඔය ඉප්‍රාවෙන් කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඉප්‍රාට්‍රෝපියම් බ්‍රෑන්ඩ් එක ඕන ලියා ගන්න ඉප්‍රාවෙන්. බ්‍රෑන්ඩ් එක ඔයගොල්ලෝ ප්‍රධාන වශයෙන් දන්න බ්‍රෑන්ඩ්. දැන් දන්නවා ඉප්‍රාවෙන් මොනවද කරන්නේ? ස්මූත් මසල් එකේ මස්කාරිනික් රිසෙප්ටර්ස් બ્લોක් කරලා දාලා කැල්සියම් කන්සර්වේෂන් එක ඒ නිසා අඩු වෙනවා. ඒ නිසා කන්ට්‍රැක්ෂන් එක අඩු වෙනවා. ඒ කියන්නේ කන්ට්‍රැක්ෂන් අඩු වෙනවා කියන්නේ රිලැක්ස් වෙනවා. ලේසි. ඉප්‍රාට්‍රෝපියම්. දැන් අපි යනවා ලාමවල. ලාමා. ලාමා. ටියෝට්‍රෝපියම්. මම ගෲප් මේ බ්‍රෑන්ඩ් දාන්න ළමයි ගෲප් එකට. ඒකෙන් ඔයගොල්ලෝ බලලා ලියා ගන්න. හරි? නැත්තම් මේකේ මට ඉඩ නැහැ. සහ ඔයගොල්ලෝ දැන් ඊළඟට මම ඉප්‍රාවෙන් කියලා දැම්මම යටින් ඉප්‍රාට්‍රෝපියම් කියලා ඔයගොල්ලෝ හොයලා ලියා ගන්න සාමට ලියා ගන්න. හරි? ටියෝට්‍රෝපියම්. මේ වල එන බ්‍රෑන්ඩ්. මේක මතක තියාගන්න ඕනේ. මතක තියාගන්න ඕනේ නැහැයි කියන ඒවලට තරුවක් දාගන්න. එහෙම දෙන්නේ ඇයි? මතක තියාගන්න ඕනේ නැහැ කියන නෙමෙයි. ඒවා සිලබස් එකේ නැහැ. නමුත් මෙහෙම ඩ්‍රග්ස් තියෙනවා ප්‍රැක්ටිකලි භාවිතයේදී හම්බ වෙනවා. තව අවුරුද්දකින් නම් එක්සෑම් එක ලියන්න ඉන්නේ. තව අවුරුද්දකින් සිලබස් එකට එකතු වෙන්න පුළුවන්. එතකොට ආයි පන්ති යන්න ඕනේ නැහැ. අදම කරලා ඉවර කරගන්න. නැත්තම් මෙච්චරයි සිලබස් එකට තියෙන්නේ කියලා මෙච්චරයි කිව්වම ඊළඟ දවසේ ඩ්‍රග් එක ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ ආවම දන්නේ නැහැ එකක්. අනිත් එක ෆාමසි සිලබස් එක අප්ඩේට් වෙන ගමන් ඊළඟ එක දන්නේ නැහැ. තව පහුවෙලා එක්සෑම් කරන අය ඉන්නවා. මේක ඕනේ නැහැ. අරුවත් දාගන්න. හැබැයි ඉතින් ළමයි මේ එක්සෑම් එකේ අහන්න බැරි කමකුත් නැහැ. මොකද මේ ඇක්ලිඩින් මොකද මේ බෙහෙත්නේ සිලබස් එකේ නැහැ කියලා කියන්නත් බෑ. ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. ඒවා අහලා නැති වෙන්න පුළුවන්. දැනගෙන ඉන්න. මතක තියාගන්න ඉප්‍රාට්‍රෝපියම් සහ ටියෝට්‍රෝපියම් මතක තියාගන්න. මෙතන B එක මිස් කරලා. හරිද? මම ළමයි ඒ ටික මකනවා. හරිද? ඒක විතරක් මම මෙතන කිව්වා. හරි. ඊළඟ රිසෙප්ට් එක ටක් ගාලා කියන්නේ ඉතින් ඔයගොල්ලන්ට තෝරන්න දෙන්නේ ළමයි ඔයගොල්ලෝ ටික ඇක්ටිවේට් වෙලා තියාගන්න. ඉතින් ඒක අඩු ගන්න නමක් හරි කියන්නේ. adenosine receptor ඇඩිනොසින් රිසෙප්ටර්. ඇඩිනොසින් රිසෙප්ටර් වලට අපි මොකද කරන්නේ? block කරන්න ඕනේ. බ්ලොක් කරන්න ඕනේ. මොකක්ද බ්ලොක් කරන්න දාන්නේ? මෙතෙන්ට දානවා ළමයි ෆොස්ෆොඩයිඑස්ටරේස් ඉන්හිබිටර්. න පොයින්ට් එක. හරි?
ඒක ඇඩිනොසින් බ්ලොකර් නෙවෙයි ෆොස්ෆොඩයිඑස්ටරේස්. එතකොට එයා දැම්ම මොකද වෙන්නේ? එයා මේක බ්ලොක් කරනවා. උදාහරණ මොනවාද? ඇඩිනොසින් රිසෙප්ටර් එක බ්ලොක් කරන්නේ ෆොස්ෆොඩයිඑස්ටරේස් ඉන්හිබිටර්. උදාහරණ තමයි තියෝපිලින්. ඕගොල්ලෝ අපි හැමෝම අහලා තියෙන තියෝපිලින්. අවයි ඉතින් මේකේ ඩෙරිවේටිව් එකක් වෙන ඇමයිනෝපිලින්. ළමයි මේත් එකම හොඳට අහගන්න. මේ ෆොස්ෆොඩයිඑස්ටරේස් ඉන්හිබිටර්ස් තියෙනවානේ. මෝ ෆොස්ෆොඩයිඑස්ටරේස් ඉන්හිබිටර්ස් එකක් තමයි ඇඩිනොසින් රිසෙප්ටර්ස් බ්ලොකර්. ඒක ඉගෙන ගත්තා. ඇඩිනොසින් රිසෙප්ටර් බ්ලොකර්. ඊට අමතරව සයික්ලික් AMP මොකද කරන්නේ? ෆොස්ෆොඩයිඑස්ටරේස් වලට පුළුවන් සයික්ලික් AMP බ්‍රේක් ඩවුන් කරන්න. ඔයාලා ලියා ගන්න සයික්ලික් AMP බ්‍රේක් ඩවුන්. තමයි සයික්ලික් AMP බ්‍රේක් ඩවුන් කරනවා කියන්නේ සයික්ලික් AMP සාන්ද්‍රණය මොකද කරන්නේ? sorry බ්‍රේක් ඩවුන් කළොත් අඩු වෙනවනේ. පඩෙන් චුට්ටක් ෆොස්ෆොඩයිඑස්ටරේසස් වලට පුළුවන් සයික්ලික් AMP බ්‍රේක් ඩවුන් කරන්න. ඉන්හිබිටර්ස් වල නෙමෙයි ෆොස්ෆොඩයිඑස්ටරේසස් වලට පුළුවන් cyclic AMP break down කරන්න. cyclic AMP break down කරනවා කියලා කියන්නේ cyclic AMP මොනවාද වෙන්නේ? අඩු වෙනවා. ඒ කියන්නේ වැඩි එක අඩු කරන්නේ කවුද? phosphodiesterases. දැන් ඒක නිල් පෑනේ. ඒකට කියනවා කෙටියෙන් PDE. ඔයගොල්ලෝ එතන මතක ඇතුව හැබැයි ලියා ගන්න මේ cyclic AMP breakdown කියලා. නැත්නම් ඔයගොල්ලෝ හිතනවා වැඩි වුණාම අඩු කරනවා කියලා. මම මෙහෙම ඊතලයේ දැම්මේ වැඩි එක breakdown කරාම ඒ කියන්නේ cyclic AMP අඩු වෙනවා. ඒ නිසා තමයි contraction වෙන්නේ. එතකොට PDE phosphodiesterases මගේදීත් මොකද කරන්නේ? intracellular තියෙන cyclic AMP breakdown කළා දාන්න. එතකොට contraction වෙනවා. මේ phosphodiesterases enzyme inhibitor වලට පුළුවන් ළමයි. ඉතින් දන්නවනේ phosphodiesterases block කරලා දාන්න. එතකොට මොකද වෙන්නේ ළමයි? cyclic AMP බිඳ වැටීම අඩු කරනවා. ඒ කියන්නේ cyclic AMP ප්‍රමාණය ඇතුලේ මොකද වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වෙනවා කියලා කියන්නේ smooth muscle relaxation වෙනවා. එහෙනම් තියෝපිලින් වල ඇක්ෂන් දෙකයි ඇඩිනොසින් රිසෙප්ටර් එක බ්ලොක් කරනවා වගේම ෆොස්ෆොඩයිඑස්ටරේස් PDE. හැබැයි මේ PDE බ්ලොක් කරන එකේ හැකියාව තියෝපිලින් ඇමයිනෝපිලින් වලට එච්චර ලොකුවට නෑ. යාළගේ තියෙන ඇඩිනොසින් පැත්ත ළමයි. එතකොට මේ ෆොස්ෆොඩයිඑස්ටරේස් බ්ලොක් කරන හැකියාව උපරිම සිලෙක්ටිව්ලි පෙන්වන්නේ. ඒ කියන්නේ ඇඩිනොසින් වලට වඩා ෆොස්ෆොඩයිඑස්ටරේස් හොඳටම බ්ලොක් කරන්නේ වෙන කෙනෙක්. අපි යාගේ නම ඒ හරියෙන් ලියා ගන්න. ඒකට ඔයගොල්ලෝ ලස්සනට මේක ලියා ගන්න. මට තියෙන ස්ක්‍රීන් එක පොඩි වැඩි තියෙන ෆෝමැට් එකත් එක්ක මම මේ උපරිම කරන්නේ. ඔයගොල්ලෝ ලියා ගන්න. සර් තියෝෆිලින් ඇමයිනෝෆිලින් දෙකමද ඇඩිනොසින් බ්ලොක් කරන එකට ඔව් ඔව් වැඩි කිව්වේ? ඔව්. හරි.
හැබැයි මේ තුන් දෙනාම මොන group එකේද? Phosphodiesters inhibitors. අන්න හරි. block එක දුන්නාම මොකද වෙන්නේ? cyclic AMP breakdown එක අඩු වෙනවා. ඒ කියන්නේ cyclic AMP ස්ථානය වැඩි වෙනවා. ඒ කියන්නේ relaxation නේ. ඒවල adenosine පැත්තක් තියෙනවා. හරි. තව receptor එකක් කියන්න. Cis delta 1 receptor. cis LT1 receptor එක. හරි very good. මම මේ බලා හිටියේ කොයි වෙලාවද මේක අමතක වෙයිද කියලා. මේකට දාන්නේ ළමයි leukotriene modifiers. ඉතින් කියන දෙයක් නෑ නේ. එල් අකුරෙන් පටන් ගත්තේ අර පැත්තේ හිටියේ leukotriene. එනවා ඉතින් leukotriene modifiers ලා තමයි දාන්නේ. leukotriene modifiers ලා දෙන්නෙක් ඉන්නවා. ඒ මොකද? අට්ටියක් තමයි cyst එක block කරන අය. ඒගොල්ලෝ cyst එක block කරනවා. තව කට්ටියක් ඉන්නවා LOX එක inhibit කර. leukotriene modifiers ලා දෙන්නයි. cyst එක block කරන කට්ටියයි LOX එක නවත්තන කට්ටියයි. මේක ගැනත් එච්චර නෑම ළමයි. ප්‍රොෆ්ලුමිලාස් ගැන එච්චර නැහැ. නමුත් මතක තියාගන්න හේතුව PDE block කරන selectively ඉන්නේ මෙයා විතරයි විභාගෙදී අහන්න පුළුවන්. වෙන තුනත් මට කරන්න දෙයක් නෑ. දැනගෙන ඉන්න එක හොඳයි ඇඟට ගුණයි. leukotriene modifiers ලා දෙන්නයි. block කරන අය ඉන්නවා inhibit කරන අය ඉන්නවා. block කරන එක ආවිලා cyst එක කෙලිම block කරලා දානවා. cyst LT1 receptor එක block කරලා දානවා. inhibit කරන එක නා receptor එක ගාවට එන්නේ නැහැ. මූල පද්ධතියටම ගිහිල්ලා LOX එකම නවත්තලා දානවා. LOX පද්ධතිය වැඩ කරන තැන මේ lipo oxygenase හැදෙන එකම නවත්තලා දානවා. එතකොට මේ ක්‍රියාපද්ධතියම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක මෙතනින් ඇවිල්ලා නතර කරනවා වගේ නෙමෙයි. මෙතනින් නතර කළාම මේක හැදෙන්නෙම නැහැ. හරිද? block කරන අය. අහලා තියෙනවද? මොන්ටි ලුකාස්. මොන්ටි ලුකාස්ලා මේ කොටි. අහලා ඇති. දැන් දන්නවා ළමයි. දැන් දන්නවා මොන්ටි ලුකාස් කිව්වා මොකද්ද වෙන්නේ කියලාත් දන්නවා. මේක එච්චර මතක තියාගන්න ඕනේ නැහැ. මොන්ටි ලුකාස් හොඳ. සැපි ලුකාස්. ඊට පස්සේ ඉන්හිබිට් කරන කෙනා මෙයාත් එච්චර මතක තියාගන්න ඕනේ නැහැ. කැමතිද මතක තියාගන්න. මම මේ වැඩි ප්‍රෝ ගන්න නේවා තියෙනවා. සයිලුටෙන්. සයිලුටෙන්. leukotriene modifiers ලා inhibit කරන සයිලුටෙන් blockers ලා මොන්ටි ලුකාස්. හරි. ඉවරද අපි ඔක්කොම ගත්තා. receptors ටික ඔක්කොම ඉවරද ළමයි? Beta 2 receptor. Beta 2. beta 2 අමතක වෙනවා තාම. එතකොට beta 2 block කරලා හරියනවද? නෑ සර්. එහෙනම් ඒගොල්ලෝ antagonist කරලා හරියන්නේ නැහැ. ඒගොල්ලෝ agonist කරන්න ඕනේ, stimulate කරන්න ඕනේ. agonist එහෙම නැත්නම් ලියා ගන්න stimulate කරන්න ඕනේ.
ඒ නිසා අපි දෙනවා එතනට beta 2 adrenergic agonist ලා. ඉතින් 아무තෙන් ලියන්න දෙයක් නැහැ agonist කියලා ලියාගත්තත් ඇති beta 2 adrenergic agonist ලා. ඒගොල්ලෝ කොටස් දෙකයි සාබා සහ ලාබා. සාබා සහ ලාබා. සාබා කියන්නේ short acting beta 2 agonist. short acting beta 2 agonist. ලාබා කියන්නේ long acting beta 2 agonist. සාබල ළමයි සාමාන්‍යයෙන් විනාඩි 5ත් 15ත් අතර ප්‍රමාණයකින් වැඩේ පටන් ගන්නවා. ලියා ගන්න ඕනේ අය. any language start කරනවා. පැය 4ක් 6ක් යනකොට 4 to 6 hours යනකොට වැඩේ දීලා නතර වෙනවා. අරගොල්ලෝ එහෙම නැහැ 12 hours වලින් විතර ඇඟ ඇතුලේ තියෙන. දැන් බිව්වොත් පැය 12කින් විතර තමයි ඇක්ෂන් එක. ඒ කියන්නේ එන්න වෙලා ගිහිල්ලා ඇක්ෂන් එක දෙන්නේ. එතකොට ළමයි ඇස්මා කන්ඩිෂන් එකේදී ඇස්මා කන්ඩිෂන් එකේදී ඇස්මා හැදිලා ආපු කෙනෙක්ට ලාභ දෙනවද සාප දෙනවද? සාබ ෂෝට් ඇක්ටින් දෙන්නේ ලොං ඇක්ටින් දෙන්නේ නැත්තේ ඇයි? ලෙඩා මැරෙනවා නේ ඉතින්. ඊට පස්සේ ලෙඩා මැරෙනවා නෙවෙයි ලෙඩාට මාර අපහසුතාවයක්. ඇයි ඒක වැඩ කරන්නේම පැය ගාණක් කියලා මැරෙන්නත් පුළුවන් ඉතින්. අපි දැන් ඇක්ෂන් එක උනේ ෂෝට් ඇක්ටින් දෙන්න. දැන් ෂෝට් ඇක්ටින්. සමහර අයට තියෙනවා ළමයි රෑ උන්න ඇදුම ගතිය වැඩි වෙනවා. කොයිද රෑ 2ට විතර. මේ හොඳට ඉන්නවා නිදා ගන්නවා රෑ 2ට විතර නිින්දෙන් එන්න ඇස්ම ඇවිල්ලා. නොක්චුරනල් ඇස්ම. අපි ඒකට කියන නොක්චුරනල් ඇස්ම. නිින්දේදී ඇති වෙන ඇදුම. දැන් මොකද කරන්නේ? එතකොට ඉතින් රෑ 2ට නැගිටලා තඩබලට ගාලා සැල්බියුටමෝල් එක ඉන්නේ කළා මොනවා හරි කළා. ඊට වැඩි හොඳ නැද්ද ලාභ එකක් ගහලා නිදාගත්තොත්. ඇක්ට් කරන්නෙම පහුවෙලා ගිහිල්ලා ගොඩාක් වෙලා ඇඟ ඇතුලේ දිනන. එතකොට රෑ 2ට විතර වෙනකොට වැඩේ පටන් අරගෙන වැඩේ යනවා. එතකොට ඇස්ම එක එන්නේ නැහැ. තේරුණාද? ඔව් සර්. එහෙනම් අපි දැන් තේරුණාද සාබ පාවිච්චි කරන්නේ කොයි වෙලාවෙද ලාභ පාවිච්චි කරන්නේ කොයි වෙලාවෙද? ඒ කියන්නේ ෂෝට් ඇක්ටින් කොයි වෙලාවෙද ලොං ඇක්ටින් කොයි වෙලාවෙද කියලා. ඒකත් අර සාමාලාමා වගේ තමයි. හොඳේ? සාම පාවිච්චි කරන්නේ කොයි වෙලාවෙද ලාම පාවිච්චි කරන්නේ කොයි ඇකියුට් අවස්ථාවලදී සාම පාවිච්චි කරනවා. පහු වෙලා පාවිච්චි කරන්න ඕන ලොං ඇක්ටින් පාවිච්චි කරනවා. සාම වලට උදාහරණ සාම නෙමෙයි සාබන් ෂෝට් ඇක්ටින් වලට උදාහරණ සල්බියුටමෝල් මෙතන ලියන්න සල්බියුටමෝල් වෙන්ටොලින් කියන්නේ ඔක ටර්බියුටලීන් ඇල්බියුටරෝල් කියලා කියන්නේත් මොනවා වලටදමද? තමයි ඇල්බියුටරෝල් කියන්නේ මොනවා වලටද? සල්බියුටමෝල් නෙවෙයි. ඇල්බියුටමෝල් වලට. මේක මතක තියාගන්න ඕනේ ළමයි. තියාගන්න ටක්. සල්බියුටමෝල් ටර්බියුටලීන් ඒ ටික. ඕකේ අපි වැඩිපුර මතක තියාගන්නේ සල්බියුටමෝලුයි ටර්බියුටලීන්. හරිද ලියාගෙන ඉවරද? ඉතින් නම් කියන්න ළමයි මට ඊළඟ එකට යන්න.
ළමයි මේ ඇල්බියුටරෝල් කියලා කිව්වේ වෙන එකක් නෙවෙයි කාටමද? Albuterol. ඕ ඒ මේක මෙහෙම කරගන්නකො නැත්තම්. මේ ඇල්බියුටමෝල් වරහන් ඇතුලේ ඇල්බියුටරෝල් කියලා ලියන්න. ඕක අර නම් දෙකෙන්ම දෙන නිසා වරද්ද ගන්නවා කට්ටිය. ඒක දෙකම දුන්න. ඇල්බියුටරෝල්. ළමයි ලාබා ෆෝමිටරෝල් සල්මිටරෝල් ඒක තමයි වැඩිපුරම මට තියන්න මම මෙතන ලියනවා සල්මිටරෝල් ෆෝමිටරෝල් ලාබා වලට හරි ලොන් එක්ටින් වලට ඊපස්සේ තව තියෙන ඒවා මතක තියාගන්න ඕනේ විලන්ටරෝල් ඔය පාවිච්චි කරන්නේ නොක්චුරනල් ඇස්මා වලට long acting exercise induced asthma වලට exercise කරලා තියෙන asthma වලට පාවිච්චි කරනවා. එතකොට exercise කරන්න ඉස්සෙල්ලා ගහලා පාවිච්චි කරනවා ළමයි. එතකොට exercise කරාම asthma එන්නේ නැහැ. ඉතින් කාරණාව සරලයි. ආවට පස්සේ පාවිච්චි කරන ඒවා නෙමෙයි එන්නේ ඉස්සෙල්ලා පාවිච්චි කරන ඒවා. ළමයි මේ බැම්බියුටරෝල් කියලා එකක් තියෙනවා. බැම්බියුටරෝල්. බැම්බියුටරෝල් කියලා කියන්නේ බැම්බියුටරෝල් පොඩි ළමයිට දෙන ඔය සිරප් බැම්බියුටරෝල් බැම්බියුටරෝල් කියලා කියන්නේ තේරෙනවද? එතකොට ඒකේ යන්නේ ඒ දේ තමයි බැම්බියුටරෝල් කියලා කියන්නේ. හරිනේ ලියාගත්තනේ? මොකක්ද සර් බැම්බියුටරෝල් කියන්නේ? බැම්බියුටරෝල් කියන්නේ ටර්බියුටලින් වල ප්‍රෝඩ්‍රග් එක. ඇහුන්නේ නැත්te කියපු එක මං ඉස්සෙල්ලා. නෑ සර් ඇහුන්නේ. එහෙනම් ලියාගන්න බැම්බියුටරෝල් කියලා කියන්නේ ළමයි බැම්බියුටරෝල් කියන්නේ ටර්බියුටලින් වල ප්‍රෝඩ්‍රග් එක. බැම්බියුටරෝල් බීලා ඇඟ ඇතුලේදී තමයි ටර්බියුටලින් වලට කන්වර්ට් වෙන්නේ. ටර්බියුටලින් බවට හැරෙන්නේ. ඊට පස්සේ තමයි ටර්බියුටලින් ඇක්ෂන් එක දෙන්නේ. එතකොට බැම්බියුටරෝල් වල ඇක්ෂන් එක දෙන්නේ ටර්බියුටලින්. ඔමිප්‍රසෝල් ඇඟ ඇතුලට ගිහිල්ලා ඊසොමිප්‍රසෝල් වෙනවා. එතකොට තමයි ඊසොමිප්‍රසෝල් ඇක්ෂන් එක දෙන්නේ. ඒ විදිහට බැම්බියුටරෝල් බිව්වම මේක ටර්බියුටලින් බවට පත් වෙනවා. ටර්බියුටලින් ඇක්ෂන් එක දෙන්නේ. ඒක දැනගත්ත විද්‍යාඥයෝ ඇදලා ගත්ත ටර්බියුටලින් හැදුවා විද්‍යාගාර තුලදී හදලා දුන්නා. ඇයි ඒ? දැන් ගොනේ ටර්බියුටලින් ආයි අමුතුවෙන් හැරෙන්න දෙයක් නැහැ. ෂෝට් ඇක්ටින් ක්වික්ලි ඇක්ෂන් එක දෙනවා. එහෙනම් බැම්බියුටරෝල් එන්නේ ෂෝට් ඇක්ටින්ද ලොන් ඇක්ටින්ද? long acting. ලොන් ඇක්ටින් ඇයි? එයා ඇඟ ඇතුලට ගිහලා තව එකෙක් බවට පත් වෙන්නත් කාලයක් යනවා. බැම්බියුටරෝල් කියන්නේ මොනවාද? ටර්බියුටලින් වල ප්‍රෝඩ්‍රග් එක. ඒකට අපි කියනවා ළමයි ප්‍රෝඩ්‍රග්. පූර්ව ඩ්‍රග් එක. PRO කලින් හිටපු පූර්වජය. හරිද? අපි නම් හරි තමයි මම next එකට යන්නද? හා සර්. හරි. ළමයි ඇලර්ජික් එක නිසා මේ ඇලර්ජන් එක නිසා ඇතිවෙන ඇස්මා එකට අපි කියනවා ඇලර්ජික් ඇස්මා කියලා. මේ මෙතනින් මේ ඇලර්ජික් එකක් නිසා. ඇලර්ජන් එක නිසා මේ ඇස්මා වලට ප්‍රබල ලෙස එන ඒවලට අපි කියනවා ඇලර්ජික් ඇස්මා කියලා මෙතන.
එතකොට ළමයි අපි මෙතනට දෙනවා මොනොක්ලෝනල් ඇන්ටිබොඩි එකක්. මොකද්ද මේ ඔමෙලසුමාබ් කියලා එකක්. ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? මොනොක්ලෝනල් ඇන්ටිබොඩි එකක් තියෙනවා ටොසිලිසුමැබ් කියලා. අහලා තියෙනවද? ඔව් සර් අහන්න. ඒ වගේ ගෲප් එකේ ඉන්න කෙනෙක් තමයි මේ. බැසිලිසුමැබ් කියලා අහලා තියෙනවා. ඒ විදිහට. බැසිලිසුමැබ් බැලුවේ